ආයිබෝවන් අපි මුලින්ම කතා කරනවා පුතේ ත්‍රිකෝණයක සමදිපාද ත්‍රිකෝණ කතා කරානේ ත්‍රිකෝණ සම්බන්ධයෙන් කතා කරනකොට සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේයදී අපි ඔයාට කිව්වනේ මෙන්න මෙහෙම කතාවක් වාට මතකද අපි ඔයාට කිව්ව කතාවක් මේ ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒ සමාන පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් මොකක්ද වෙනවා කිව්වේ සමාන වෙනවා කිව්වා මේ ABC කියන ත්‍රිකෝණය සැලකුවොත් මේ සමාන වෙලා තියෙන පාදවලට සම්මුඛ වෙන කෝණ විශාලත්වයෙන් සමාන බව අපි කතා කරා දැන් අද අපි කතා කරන්නේ මුලින්ම ඒක එහෙමයි කියලා ඔප්පු කරන්න කෙනෙක් අපිට කිව්වොත් කෙනෙක් කියනවා නෑ එහෙම නෑ එහෙම වෙන්නේ නෑ කිව්වොත් අපිට පුළුවන් ද නෑ එහෙම වෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න අපි දැන් මේ කතා කරන්නේ කොහොමද එහෙම එකක් ඔප්පු කරලා පෙන්නන්නේ කියලා දැන් අපි මේ ඔප්පු කරලා පෙන්නන එකට කියනවා ප්‍රමේය විධිමත් සාධනය ඔයා කියලා මේකට කියන්නේ ප්‍රමේය විධිමත් සාධනය උදේ ප්‍රමේය විධිමත් සාධනය ගැන කතා කරනකොට අපිට මුලින්ම මෙහෙම කියන්න පුළුවන් මේ මුලින්ම අපි දල රූපය ඇඳලා ඊළඟට අපි ලියනවා දත්තය. ඔයාලට මතකයිනේ අපි හැම එකේම දදසා නිසා දල රූපය දත්තය සාධනය කළ යුත්ත නිර්මාණය සහ සාධනය. දදසා නිසා කියන මේ කතාවනේ අපි කරේ මතකයිනේ. ඔව්. මුලින්ම මේකේ දත්තය ලියමු. මොකද්ද දත්තය? ABC ත්‍රිකෝණේ මොකද වෙන්නේ AB සමානයි AC වේ. ඔක තමයි දත්තේ. ගාන දීලා තියෙන තොරතුරු. අපි දැන් ඔප්පු කරන්න යන එක්කෙනානේ අරයා. ඒක බව පෙන්වන්න යන්නේ. දත්තේ ඕක. දල රූපේ මෙහෙමයි තියෙන්නේ. සාධනය කරන්න ඕන මොකද්ද? සාකයු සාධනය කරන්න ඕන දේ සාධනය කරන්න ඕන දේ තමයි මෙන්න මේ කෝණය මේ කෝණයට සමාන බව. ඒ අපි ඔප්පු කරලා පෙන්නන්න හදන දේනේ. මං කියනවා ABC කියන කෝණය ACB කෝණයට සමානයි කියලා තමයි අපි මේ ඔප්පු කරලා පෙන්නන්න හදන්නේ. අපි ඔප්පු කරලා පෙන්නන්න හදන්නේ මොකක්ද? මෙන්න මේ කෝණයයි විශාලත්වයෙන් සමානයි කියන එක. ඉතින් මේ වගේ ගැටලුවලදී අපිට නිර්මාණය කියලා දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ ගාන අපිට ඔප්පු කරන්න ඕන නම් නිර්මාණයක් කරගන්න පුළුවන්. රූපයට අලුතෙන් කොටසක් එකතු කරගන්න පුළුවන්. ඔව් මේකෙදිත් අපි නිර්මාණයක් කරනවා. මොකක්ද? මෙන්න මෙතන ඉඳලා කෝණ සමච්ඡේදකයක් අපි නිර්මාණයේ විදිහට කරනවා පුතේ BAC කෝණයට අපි අකුරක් දාමු. එතන D කියලා ත්‍රිකෝණයට කෝණයට BAC කෝණයට AD කෝණ සමච්ඡේදකය ඔන්න අපි ඒකත් නිර්මාණය කරා. දැන් අපිට පුළුවන් මොකක්ද දන්නවද? මෙන්න මේ කෝණයට සමානයි කියලා ඔප්පු කරන්න. කාට හරි අදහසක් තියනවද මෙහෙම කරොත් නම් වැඩේ ගොඩයයි කියලා? කොහොම කරොත් වගේ වැඩේ ගොඩ දාන්න පුළුවන් වේද ප්‍රශ්නයක් නොදී. ඒ කියන්නේ මේ කෝණයට දැන් තමයි සාධනයට එන්නේ. සාධනීය නියෝග කරන්නේ අර ටික ඔක්කොම ගානේ දීලා තියෙන ඒවා බලන් ලියන එක. මේක තමයි අපිට හිතලා කරන්න තියෙන්නේ. මං කියන්නේ ගානකදී. දැන් මේක නම් අපි මතකයෙන් කරන්න ඕන දෙයක්. මොකද අද මං කියලා දුන්නා විභාගෙට අහන්නෙත් ඒකමනේ. මේ සාධනය කියන එක තමයි පැටියෝ ඔයා කරන්න ඕන දේ. සාධනය කරලා කියන්නේ මොකද්ද? තර්කානුකූලව ඔප්පු කරගෙන යනවා අර දීලා තියෙන කරුණු නේද? උදව් කරගෙන තර්කානුකූලව ඔප්පු කරනවා මේ කෝණයයි සමානයි කියලා. මට පේනවා මේ ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. කවුද? ABD හා ACD මේ ත්‍රිකෝණ සැලකීමෙන්
මෙන්න මේ ත්‍රිකෝණ සැලකුවාම අපිට ත්‍රිකෝණ අංග සාම්‍යයක් ලියන්න පුළුවන් පැටව. මම ලියනවා AB සමානයි AC. ඇත්තනේ. දත්තයක් ABD sorry එක අපිට තාම දින නැහැ ඒක ඔප්පු කරන්න තියෙන එක. මෙයා පොදු පාදය. මෙයා කෝණ සමච්ඡේදකින් BAD කියන කෝණය සමාන වෙනවා CAD කියන කෝණයට. ඇයි හේතුව? AD කියන්නේ BAC සමච්ඡේදකය. මේ BAC ගේ සමච්ඡේදකය සමානව බෙදෙන කෙනානේ. එතකොට දෙපැත්තේ කෝණ සමානයි. AD පොදු පාදය. දැන් ඔයාලට කියන්න පුළුවන් එම නිසා ABD ත්‍රිකෝණය අංග සම වෙනවා. මතකද මේ පාඩම? BCD ත්‍රිකෝණයට ACD ත්‍රිකෝණයට මොකක්ද අවස්ථාව? පාකෝපා කෝණයක් පාදයක් කියන අවස්ථාවෙන් මේ දෙන්න අංග සම වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් ත්‍රිකෝණ දෙක අංග සම වෙලානේ. ත්‍රිකෝණ දෙක අංග සම වෙලා තියෙන හින්දා අපිට කියන්න පුළුවන් මොකක්ද? ABD සමාන වෙනවා ACD ට. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙලා තියෙනකොට අංග සම වෙලා තියෙන ත්‍රිකෝණවල අනුරූප අංග. මීට අමතරව මේක දැන් හදන්න වෙන්නේ තිබ්බේ. මීට අමතරව බටව. ඔව්. මීට අමතරව ඔයාට විභාගයේ සමානවට වෙනවට කියනවා මේ කෝණය 90යි කියලා. මේ කෝණ 90යි කියලා. එතකොට මොකද දන්නවද කරන්නේ? මෙතෙන් දෙනකම් හදන් ඉනවා ඈ. හදන් ඇවිල්ලා අපි කියනවා මෙතෙන් දෙනකම් හදන් ඇවිල්ලා අපි කියනවා මේ කෝණය මේ කෝණයට සමානයි. ඇයි? අංග සමත්‍රිකෝණවල අනුරූප අංගනේ. ඊට පස්සේ මම කියනවා මේ දෙන්නගේ එකතුව 180යි. ඇයි? සරල රේඛාවක් මත බද්ධ කෝණනේ. දෙන්න සමානයි නම් එකතු 180යි නම් එක්කෙනෙක් කීයද? 90යි කියලා ලියන්න පුළුවන්. ඒ නිසා එක්කෙනෙක් 90යි කියලා ලියන්න පුළුවන්. අච්චුපත එකක් කරලා පෙන්නලා තියෙනවා. ගන්න ටියුට් එක. ප්‍රශ්නයක් අහලා තියෙනවා බව පෙන්වීම සහ සාධනය කියන්නේ දෙකම එකක්ද කියලා. ඔව්. බව පෙන්වීමයි සාධනය කියන්නේ දෙකම එකක්. කරන්න කියලා කියනවා. බව පෙන්වන්න, සාධනය කරන්න, අපෝහණය කරන්න වගේ වචනක් දෙන්න පුළුවන්. සර් සාධනය කරද්දී අගයන් දීලා නැත්තම් මේ අංග සම කරාම හරියද? ඒ තැනට අනුව තමයි. දැන් මේක නම් අනිවාර්යෙන් අපි දන්නවා ප්‍රමේය විධිමත් සාධනයේ හින්දා අංග සාම්‍යයක් තමයි අනිවාර්යෙන් යන්න ඕන කියලා. ටියුට් එක අරගෙන මෙන්න මේක ලියා ගන්න පටන් ගන්න. තියෙනවා ප්‍රමේය විධිමත් සාධනය කියලා. ඕක පුතේ දැන් ටියුට් එකේ දැන් මගේ අකුරු වලින් කොහොම තියනවා වගේම බලන්න අච්චුපත අරගෙන. අච්චුපතේ ඔයා පෙළ ගන්නකො ඔයාගේ 101 වෙනි පිටුව. අච්චුපතේ 101 වෙනි පිටුවට ගියාම ඔය කතාව ඔහොමම තියෙනවා. අකුරු වෙනස් වෙලා ඇති. වචන චුට්ටක් වෙනස් ඇති. මම ඒක වෙනම හදලා පෙන්නුවෙත් මේ බලන්න. මම ෂෙයා කරන්න. මම මේ වෙනම හදලා පෙන්නුවෙත් එතකොට මේ අකුරක් වචනයක් වෙනස් වුණා කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ. බලන්න. ඕක තමයි ඔයාලට එතන ලියා ගන්න තියෙන්නේ. ඕක තමයි ඔයාලට ලියා ගන්න තියෙන්නේ.
හරි. ටියුට් එකේ පිටු අංක 2 ඒ ටික ලිව්වා. ඔය ටික ලියාගෙන ගියාම ඔය සාධනය ලිව්වහම හරිද? ඔක ලියාගෙන ඉඳ තියාගන්න. ලියන්න පුළුවන් අච්චුපතෙන් බලලා ලියාගන්න. හරි? ඊට පස්සේ ඔයා මෙන්න මේ ටික ලිව්වද පුතේ ගිය සතිය පොඩ්ඩක් බලන්න. මෙන්න මේ ටික ලියාගත්තද? ඔය ටික ලියාගත්තද? ඒ ටික තමයි පළවෙනි පිටුවේ අන්තිම චුට්ටේ ලියන්න තියෙන්නේ. පළවෙනි පිටුවේ අන්තිමේනම ලියා ගන්න තියෙන්නේ ඔන්න ඔය ටික. ඒක ලියා ගන්න අරකට ඉඩ තියා ගන්න ත්‍රිකෝණාංග සමමිති ඉඩ තියා ගන්න. හරිනේ ඇති. ඔය ටික ලියාගත්තනේ. මම පැහැදිලි කරන්නම් ආපහු. ඔය අච්චුපතේ දෙකක් මම මාක් කරේ ලියා ගන්න කියලා වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ. ඔව්.
පළවෙනි පිටුවේ මුල් ටිකත් ලියවලා නැහැ කියලා තියෙනවා. එහෙම සීනයක් වුණාද? හැබැයි මට මතක විදියට අපි ගිය සතියේ මෙන්න මේ ගණන් ටික හැදුවා. චුට්ටක් බලන්න මම හරිද කියලා. අපි ගිය සතියේ මෙන්න මේ ගණන් ටික හැදුවද බලන්න ඔයාලත් එක්ක. මම ෂෙයා කරන්නම්. මෙන්න මේ ගණන් ටික හැදුවද බලන්න පුතේ අපි ගිය සතියේ ඔයාලත් එක්ක. මෙන්න මේ ගණන් ටික හැදුවා මට මතක විදියට. ඔව්. ඔව්නේ. ප්‍රමේය කතා කරලා ලිව්වේ නැහැ කියලාද කියන්නේ? එහෙනම් ටියුට් එකේ පළවෙනි පිටුවේ මුල් ටිකේ මෙහෙම ලියන්න. හරි. එතන ප්‍රමේය ලියන්න ඕනේ. ප්‍රමේය ලියලා නැහැ නේද ඔයා? අපි ප්‍රමේය ලියමු එතන. ටියුට් එකේ පළවෙනි පිටුවේ ප්‍රමේය කියලා තියෙන තැන මෙන්න මෙහෙම ලියා ගන්න. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඕක ලිව්වා. ලිව්වද? ඔව්. අද ලිව්වේ නැහැ කියන්නේ. මම ලියලා නැතිද තියෙන්නේ. ඔයා ගිස්සදී ඉරිදා පන්තියට දාවේ. ඔව්. අනිත් අය ලියලා නැද්ද? ලියලා සර් තියෙන්නේ. හරිනේ. කවුරු හරි ලියපු නැති කෙනෙක් තමයි මේ දාන්නේ. හරි. එල. එහෙනම් ලියලා තියෙන්නේ එක. අපි දෙවෙනි පිටුවේ මුල් ටික ලිව්වේ නැහැ. සෝරි තුන්වෙනි පිටුවේ මුල් ටික ලිව්වේ නැහැ. දැන් දෙවෙනි පිටුව හරි තුන්වෙනි පිටුවේ මුල් ටිකට යනවා. මම කියන්නම්. අර කියපු කතාවක් කියන්නම්. ඒ කියන්නේ මෙන්න මෙහෙම පුතේ. දැන් ප්‍රමේයක් ගත්තාම අපි මේ ඔප්පු කරලා පෙන්නන්නේ මොකක්ද? අපි මේ ඔප්පු කරලා පෙන්නුවේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයේ පාද දෙකක් දිගින් සමාන වෙනවා. ත්‍රිකෝණයක් තියෙනවා. ඒ පාද දෙකක් දිගින් සමාන වෙනවා. අන්න ඒ කතාවේ තේරුම එහෙම වෙනවා නම් නේද? අපිට කියන්න පුළුවන් එහෙනම් මේ කෝණ දෙකක් මොකද වෙන්නේ? සමානයි. ඕකනේ අපි ඉගෙන ගත්තේ. අපි ඔක ඔප්පු කරලා පෙන්නුවා. ඔයා දන්නවද ඔය කතාවේ අනිත් පැත්තත් ඇත්ත කියලා? ඒ කියන්නේ ත්‍රිකෝණයක් තියෙනවා. එයාගේ කෝණ දෙක සමානයි. ත්‍රිකෝණයක් තියෙනවා එයාගේ කෝණ දෙක සමානයි. කෝණ දෙක සමාන නම් පුතේ මොකක්ද දන්නවද වෙන්නේ? අනේ එයාට සම්මුඛ පාදක් විශාලත්වයෙන් සමාන වෙනවා. හරි අනිත් පැත්තනේ. පාද දෙක සමානයි නම් කෝණ දෙක සමානයි. කෝණ දෙක සමානයි නම් පාද දෙක සමානයි. සමදිපාද ත්‍රිකෝණවල තියෙන කතාවක්. සමදිපාද ත්‍රිකෝණවල තියෙන ඒවා. හොඳයි. ඕකේ ප්‍රමේය තියෙනවා ලියා ගන්න තුන්වෙනි පිටුවේ උඩම. යන් තුන්වෙනි පිටුවට
ඔන්න එතන තියෙනවා ප්‍රමේය විලෝමය අනිත් පැත්ත ගැන කතා කරන්න. එතනින් ලියා ගන්න. ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් කෝණ දෙකක් සමාන නම් එම සමාන කෝණවලට එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාදද මොනවද සර්? වේ. සර් ආයි කියන්න. එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාදද එම සමාන කෝණවලට එම සමාන එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාදද එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාදද සමාන වේ. හරි. සම්මුඛව පිහිටන පාදද සමාන වේ. එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාදද සමාන වේ. ඔච්චරයි ඕනේ. හරි. ඔය කතාව සරල කතාව මේ. අපි එතන දීලා තියෙනවා මෙන්න මෙහෙමනේ. මේකත් ලියා ගන්නකෝ. මේ පාද දෙක සමාන වෙනවා. මේ කෝණ දෙක සමාන වෙනවා නම් අරගේ වගේම තමයි මේ කෝණ දෙක නම් සමාන වෙන්නේ මේ පාද දෙක තමයි සමාන. ඒ මේ සම්මුඛයේ වඩි පුතේ. හරිද? මේ කෝණ දෙක නම් සමාන වෙන්නේ මේ පාද දෙක තමයි සමාන වෙන්නේ. ඔකොල්ලොට ගන්න. හරිද? අట్లా ගන්න එපා. කෝණ දෙකක් සමානයි නම් ඒ වාට සම්මුඛ පාදත් සමාන වෙනවා. අර කලින් කිව්වේ මොකද්ද? පාද සමාන වුණා නම් කෝණ සමාන වෙනවා. ශරි
ඕකේ තේරුම දැන් ABC කියන ත්‍රිකෝණේ AB AC පාද දිගින් සමානයි. AB AC කියන පාද දිගින් සමානයි කියන එකයි ඔය කතාවේ තේරුම. මොකද්ද මේක ටියුට් එකේ තියෙනවා පුතේ ටියුට් එකේ ඕක දාගන්න තියෙනවා දැන් බලන්න ප්‍රමේය ලියපු තැන යටින් තියෙනවා ඕක තුන්වෙනි පිටුවේ යටින් තියෙනවා හරි මොකද ලියන්නේ මොකක් පිට මොකක් කියලාද ලියන්න වෙන්නේ ප්‍රමේයට අනුව ABC සමානයි ACB පිට ඒක කියලා ලියන්න. මේක සමානයි මෙයා විට මේක සමානයි මෙයා වෙනවා. ටියුට් එකේ තියෙන නිසා PQ හරි. ඔක තියෙන ABC නෙමෙයිනේ sorry PQR කියලා තියෙන්නේ. එහෙමනම් PQR නම් දැන් ගන්නවනේ එතකොට මොකද්ද? කෝක සමාන වෙනවද? PQR සමාන වෙනකොට PRQ ට අපිට කියන්න පුළුවන් එහෙම වෙනකොට විට PQ සමාන වෙනවා කාටද? PR ට. PQ සමාන වෙනවා PR ට. හරි පුතේ යට ගණන් දෙකක් තියෙනවානේ මොකක්ද ඒකේ තේරුම අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණයක් තියෙනකොට මෙහා ABC මෙයත් 80යි මෙයත් 80යි නම් අපේ ඔය කියන කතාවේ තේරුම මොකද්ද? AB සමාන වෙනවා කාටද? AC ට. කෝණ සමානයි නම් සම්මුඛ පාද සමානයි. මේකේ බලන්න මේකේ. දැන් මේක 70යි මේක 40යි මේක විශේෂයි මේ. දැන් මේකේ කවුද සමාන කියන අපිට තාම බෑ. මම අනිත් කෝණයක් ගියත් හොයනවා. විභාගෙ තියෙනවා ඈ. අනිත් කෝණයක් ගියත් හොයනවා. එතකොට මෙයත් 70යි. ඒ 180ක් වෙන්න 180න් මේ දෙන්නගේ එකතු අඩු කරාම මෙයත් 70යි. එතකොට අපිට පුතේ ගන්න පුළුවන් කවුද සමාන කියලා. මෙයාට මෙයා. PR සමානයි PQ. PR සමානයි PQ. PR සමානයි RQ නේ. PR සමානයි RQ. සමාන පාද වලට සම්මුඛ කොන මේ. මෙයාට මෙයා මෙයාගෙන් මෙයා. දාගන්න මේ දෙකත් ඔන්න ඔය කියන කතා ටික ගැන තව චුට්ටකින් අපි ඊළඟ පාඩමට මාරු වෙනවා කියන කවුරුත් ලියු වෙන්නත් එපා. ඊළඟ පාඩම වැදගත් එකක් සෑහෙන්න. හැම පාඩමක්ම වැදගත්. හැබැයි gediya පිටින් ගණන් එන ළමයි අමාරුයි කියලා හිතන පාඩමක් ඊළඟ එක. ඒසෙ ළමයි ලේසි කියලා හිතන පාඩමක් තියනවද නේද? හරි කමක් නැහැ.
අපි චුට්ටක් යන් ත්‍රිකෝණ තෝරන්න. සමදිපාද ත්‍රිකෝණ තෝරන්න යන්. ගන්න අච්චු පොතේ 108 පිටුව. අච්චු පොතේ 108 පිටුව ගන්න. ඒකේ 9.3 අභ්‍යාසයේ මේ ගණන් සෙට් එකක් තියෙනවානේ. සමදිපාද ත්‍රිකෝණ නැත්නම් තෝරන්න කියනවා. බලන්න මේ රූපවල අංකෙන් අංකයට සමදිපාද ත්‍රිකෝණ තියෙනවාද කියලා බලාගෙන යන්න. මම විනාඩි කිහිපයක් දෙන්නම්. සර් ඒ ත්‍රිකෝණේ තියෙන අංකනේ දාන්න ඕනේ. නෑ සමදිපාද ත්‍රිකෝණ තියෙනවා නම් ඒ වගේ නම ලියන්න. ABC නම් ABC කියලා ලියන්න. අංක එකේ තියෙන ABC නම් කියලා ලියා ගන්න. තෝරගන්නකො. ඒ වාට පුළුවන් ද කියලා බලන්නයි මේක කරන්නේ අපි. සමදිපාද ත්‍රිකෝණ හොයාගන්නේ කොහොමද? කෝණ දෙකක් සමානයි නම් දැන් පාදවල දිග නැතත් කෝණ දෙකක් සමානයිද කියලා හොයාගත්ත ගමන් සමදිපාදයි කියලා පෙන්වන්න පුළුවන්.
හරිනේ හරි ඔන්න බලන්න බටව ඔන්න දැන් මාත් එක්ක බලයන් බලන්න දැන් මේකේ මේ කෝණ දෙක සමානයිනේ නේද එහෙනම් ඒ ත්‍රිකෝණය සමදිපාදයි දැන් මේක බලන්න මේකේ පුතේ මේ DBC කියන ත්‍රිකෝණයේ කෝණ දෙකක් එහෙනම් මේ ADC කියන ත්‍රිකෝණය සමදිපාදයි මේ පැත්ත බලද්දි මෙයාගෙත් ඉන්නවනේ එහෙනම් ABC කියන ත්‍රිකෝණෙත් ඒකේ දෙන්නෙක් ඉන්නවා සමදිපාදයි හොඳට බලා ගන්න පේනවා මදිද ටිකක් ලොකු කරන්න වඩා हाँ सर දැන් බලන්න මේ කෝණ දෙක සමාන හින්දා මේ ත්‍රිකෝණය සමදිපාදයි මෙයාගෙත් මේ දෙන්නෙක් සමාන හින්දා මේ ත්‍රිකෝණයත් මොකද වෙන්නේ මේ ත්‍රිකෝණයත් සමදිපාදයි තුන්වෙනි එකට ගියාම උතේ දැන් මෙතන 45යි නම් මෙතන 90යි නම් ඉතුරු කෙනා අනිවාර්යෙන් 45ක් වෙන්න එපැයි ඇයි ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කොනවල එකතු 180ක් හින්දා මේ දෙන්නාගේ එකතු 180න් අඩු කරලා බලන්න මෙතන 45යි. ඒ කියන්නේ ඒකත් සමදිපාදයි. පුතේ දැන් මෙතන 90ක් තියෙන හින්දා උඩ කෑල්ල 45යි නම් යට කෑල්ලක් කීයද? 45යි. ඔයා ගිය සතියේ ඉගෙන ගත්ත ප්‍රමේයක් මේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම ඒ හැදිච්ච බාහිර කෝණය 90යිලු. එයා හැදෙන්නේ අභ්‍යන්තර සම්මුඛ දෙන්නගේ එකතුවෙන්. එකතුවෙන් 90 හැදිලා එක්කෙනෙක් 45යි. එහෙනම් මෙයාත් අනිවාර්යෙන් 45යි. එහෙනම් මෙතන SRQ නැත්නම් QRS කියන ත්‍රිකෝණයත් සමදිපාදයි. දැන් මේකේ දෙන්නෙක් ඉන්නවා කවුද? PQS QR. මේකට ගියාම හතරවෙනි රූපෙට ගියාම මෙයා 40යි. එහෙනම් Z ඇඩෙන් ඒකාන්තර කෝණ හින්දා මෙයාත් 40යි. නේද? මෙයා 40යි නම් මෙයාත් 40යි. ඊට පස්සේ අපි දැන් දන්නවා මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයිනේ. ඉතින් මේ භාගේ 40යි නම් මේ භාගෙත් 40යි. එහෙනම් ඒකේ තේරුම මොකක්ද? ඒකේ තේරුම මේ ත්‍රිකෝණ දෙකත් මොකක් වෙනවා කියන එකද? අංග සම වෙනවා කියන එක නේද? sorry සමදිපාද වෙනවා කියන එක නේද? ඒ ත්‍රිකෝණ දෙකත් සමදිපාද වෙනවා කියන එක. ඊළඟට යන් මෙතන 110යි නම් මෙයත් 110යි. එතන 110 වුණා නම් සරල රේඛාවක් මත බද්ධ කොටින මේ ඇතුලේ කෝණය 70යි. ඇතුලේ කෝණය 70යි. එහෙනම් අපිට ගල්පුවා මෙයත් 70යි මෙයත් 70යි නම් එකතු 180ක් වෙන්න මෙතන කීයයිද? 40යි. හොඳයි. මෙයා x මේක සමදිපාදයි. මෙයා x මෙයා සමදිපාදයි. මෙයා x ඒ කියන්නේ මේ ලොකු එක්කෙනත්
සමදිපාදයි. උදේ මෙතන කෝණය ගැන කාට හරි අදහසක් තියෙනවද? මෙයාගේ විශාලත්වය කීයද කියන්න? මෙන්න මේ KCB කෝණය X. දෙකයි. දෙකයි x නේද? ඇයි? මේ මෙයයි මෙයාගේ එකතුවනේ. පාදයක් දික් කරාම ඇදෙන බාහිර කෝණය කියන්නේ x ධන x. දෙකයි x වෙනවා. අනිත් පැත්තෙන් බැලුවාමත් මෙතන x මෙතන x. x ධන x දෙකයි x වෙනවා. මෙතෙන්ට දෙකයි x. එතකොට මෙතනත් දෙකයි x මෙතනත් දෙකයි x. ඒකේ තේරුම මේ මැද ඉන්න KDC සමදිපාදයි. පැහැදිලිද? ඔන්න ඔය විදියට සමදිපාද කතා ගොඩක් තිබ්බා. දැන් මම පොඩි අවස්ථාවක් දෙනවා ගානක් හදන්න. ඊට පස්සේ මම මේක හදලා පෙන්නලා අපි ඊළඟ පාඩමට මාරු වෙනවා. 4 වෙනි ගාන. මේ අභ්‍යාසයේ 4 වෙනි ගාන. පිටු අංක 109 පිටු අංක 109 4 වෙනි ගාන. මේක පුළුවන් එකක් ඈ. මේක පුළුවන්.
හරි සර්. හරි. වෙලාව නැහැ ඉන්නවද බටව මම හදන්න? වෙලාව නැහැ ඉන්නවද? ඔව් සර් පොඩ්ඩක්. විනාඩියක් දෙන්න විනාඩියක් ඉවර කරගන්නකො. මේක එච්චර වෙලා යන සීන් එකක් නෑ බෑ. ඉවරයි සර්. හරි. ඔන්න බටව බලමු ඒ ගාන හදන්නේ කොහොමද කියලා. දැන් ජ්‍යාමිතිය. ඔය ආසම මාතෘකාවක් නිවාඩු දෙන්න තරම් අවශ්‍යතාවයක් නැත. නේද? නිවාඩු ඕනේ නැහැ කිව්ව ළමයි. ඊසතිය ළමයි කිව්වා නිවාඩු ඕනේ නැහැ කියලා. අද නිවාඩු දීලා ඔයාලට අකෝ පන්ති තියෙන්නේ 18. අද නිවාඩු දෙනවා 18 වෙනිදා පන්තිය තියෙන්නේ. උදේ මේ මෙහෙමනේ කියේ A B C P Q. හරි. දැන් ගාන කියනවා මේ දෙන්න සමාන්තරයිලු. ඊට අමතර කියනවා මෙන්න මෙයාට දිගිනුත් සමානයිලු. අපිට මුලින්ම කියන්නේ AP සමානයි AQ බව පෙන්වන්න. AP සමානයි AQ බව පෙන්වන්න. මම මේව කරනවා. මම ලියනවා සාධනේ මම ඉතුරු ඩේ ලියන්නේ මම සාධනේ ලියන්නම්. මම කියනවා මෙයා සමානයි මෙයාට ABC කෝණය සමානයි ACB කෝණය. ඇත්ත නේද? ඇයි AB සමානයි AC. සර් සර් අරක ABC වෙනකොට PBC කියලා දැම්මත් හරි. කමක් නැහැ. ඊට පස්සේ මම කියනවා උදේ මේ දැන් මේ දෙන්න සමානයි කියලා පෙන්වන්න මේ ත්‍රිකෝණයේ සමදිපාදයි කිව්වනම් හරිනේ. මම හිතුවේ එහෙම නෑ. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වනම් හරිනේ. අනුරූප කෝණ විදිහට අරන් පුළුවන් නේ. එතකොට මට කියන්න මෙයාට මෙයා සමානයි. මම කියනවා ABC ට සමානයි කවුද APQ. ඇයි අනුරූප කෝණ PQ සමාන්තරයි BC හින්දා අනුරූප කෝණේ වැඩය. ඊට පස්සේ මම කියනවා ACB මේ කෝණය සමානයි මෙයාට. ඒතර හේතුවමයි අනුරූප. දැන් අපිට කියන්න පුළුවන් APQ එම නිසා APQ
සමානයි AQP ප්‍රත්‍යක්ෂ. එයි මෙයා මෙයාට සමානයි මෙයා මෙයාටත් සමානයි. ඉතින් මේ දෙන්න සමානයි ප්‍රත්‍යක්ෂ. අන්න බැටියෝ දැන් අපිට ඒකෙන් කියන්න පුළුවන් මොකද්ද මේ පාඩම ඒ සමානයි ඒක. නිසා AB සමානයි AQ හේතුව මොකද්ද? සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය හරි දාගන්න එක. තව චුට්ටක් තියෙනවා සර්. PB සමානයි QC එක. ඒක ඊළඟට හදමුනේ මේක දාන්නකෝ. සර් මේ මෙතන මේ සමදීපාද ත්‍රිකෝණය ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? සර් මෙතන තියෙන්නේ සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය කියලා. සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය කියලා තියෙන්නේ. පළවෙනි රූල් තුන ලියන්න ඕන පුතේ. ලියන්න ඕන නිකම්ම බෑ. ඒ ටික ලිව්වා සර්.
දැන් ඕකේ තව කතාවක් කියනවනේ. ඊට පස්සේ කියනවා මොකද්ද? මෙන්න මේ කොටසේ දිග මෙන්න මේ කොටසේ දිගට සමානයි කියනවලු. ඒක චූටි. ඒක ඊට වඩා චූටි. මොකද්ද කියන්නේ? මම කියනවා AB සමානයි AC. දත්තයක්. ඒ මෙයාට සමානයි. සමාන ලියනවා AB ඍණ AP සමානයි AC ඍණ AQ. ප්‍රත්‍යක්ෂ සමාන ඒවාගෙන් සමාන ඒවා අඩු කරා. දැන් මේ දෙන්න සමානයි. මේ කෑලි දෙක අඩු කරාම අපිට ඉතුරු වෙන්නේ රූපයට අනුව කවුද? PB සමානයි කියලා QC. මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. ඉතින් මේ ලොකු දෙන්නගෙන් චූටි දෙන්න අඩු කරාම ඇයි සමාන ඒවාගෙන් සමාන ඒවා අඩු කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ මේ කෑලි දෙක සමානයි. ඇතිනේ. ඔන්න ඔය වගේ කතා තමයි මේ පාඩමේ වාට හම්බ වෙන්නේ. ඔන්න ඔය වගේ දේවල් තමයි වාට මේ පාඩමේ හම්බ වෙන්නේ. අපිට තවදුරටත් පුළුවන් ගණනය කිරීම කරගන්න. ජ්‍යාමිතිය සම්බන්ධයෙන් හරි. හොඳයි. අපි යන්නේ ඊළඟ පාඩමට. प्रतिलोम समानुपात. මොකද පාඩමේ නම? प्रतिलोम समानुपात. පුතේ අනුපාත කියන දේ අපි ඉගෙන ගත්තානේ නේද? අනුපාතයක් කියන දේ අපි ඉගෙන ගත්තා මතකයිනේ නේ? එකම නේද? ඒකකයකින් මයින්න පුළුවන් රාශීන් අතර විශාලත්වය අතර සංඛ්‍යාත්මක සම්බන්ධතාවයක් අපි කතා කරානේ. එන්න මේ අනුපාත. මේ අනුපාත ගැන කතා කරා. මේ අනුපාත ගැන කතා කරා. අපි 8 වසරට වගේ එනකොට අපි කතා කරා පද තුනක් අතර ඒවා සම්බන්ධය ගැන කතා කරා. මතකයි. ඊට පස්සේ අපි කතා කරනවා පද දෙක දෙක දීලා තුනක අනුපාතයක් කියන්නේ කියනවා. ඊට පස්සේ අපි grade 9 වලදී කතා කරනවා මොනවද? අපි කතා කරා ක්‍රම තුනකට ගැටලුව හදන්න ඔයාලට මතක ඇති ඒකීය ක්‍රමයේ විජීය ක්‍රමයේ සහ අර්ථ දැක්වීම කියලා. සමානුපාත සම්බන්ධයෙන් දැන් අනුපාත පාඩම දැන් අද අපිට තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාත කියන කොටසනේ. අනුපාත, අනුලෝම සමානුපාත, ප්‍රතිලෝම සමානුපාත.
අනුපාත චූටි පන්ති වල ඉගෙනගෙන 9 දී අනුලෝම සමානුපාත ඉගෙන ගත්තා. 10 දී ප්‍රතිලෝම සමානුපාත. එතකොට මොකද්ද මේ අනුලෝමයි ප්‍රතිලෝමයි කියන දේ ඊළඟට අපි බලමු. අනුලෝමයි කියලා කියන්නේ බැටියෝ එකක් වැඩි වෙනකොට අනිකත් ඒකෙන්ම වැඩි වෙනවා. ඒ අනුපාතෙන්ම වැඩි වෙනවා. එකක් අඩු වෙනකොට අනිකත් ඒ අනුපාතෙන්ම අඩු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වාහනයක් ගමන් කරන වේගය වැඩි වෙන්න ගමන් කරන දුර මොකද වෙන්නේ? යම් කාලයකදී වැඩි වෙනවා. වාහනේ ගමන් කරපු කාලය වැඩි වෙන්න මොකද වෙන්නේ? ගමන් කරපු දුර වැඩි වෙනවා. හරි. වාහනේ ගියපු දුර වැඩි වෙන්න පිච්චිච්ච ඉන්ධන ප්‍රමාණය වැඩි වෙනවා. ඔය කියන්නේ අනුලෝම එකක් වැඩි වෙනකොට වැඩි වෙනවා එක්ක අඩු වෙනකොට අඩු වෙනවා. ප්‍රතිලෝම කියන එක තමයි ඊළඟ එක. ප්‍රතිලෝම කියන්නේ එකක් වැඩි වෙනකොට අනික අඩු වෙනවා. ඒ කියන්නේ අපි වියදම් කරන එක වැඩි වෙන්න අපේ සාක්කුවේ තියෙන සල්ලි ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඒක එකම අනුපාතයකින් සමාන අනුපාතයකිනුත් වෙනවා නම් විතරයි. දැන් වැඩි වුණ පළියට සමානුපාත වෙන්නේ නැහැ. එකම අනුපාතයෙන් වෙන්න ඕන. අඩු වුණ පළියට වෙන්නේ නැහැ. එකම අනුපාතයෙන් වෙන්න ඕන. ඒ කියන්නේ මේ පැත්ත දෙගුණයකින් වැඩි වෙනවා නම් අනිත් පැත්තත් දෙගුණයකින්ම වැඩි වෙන්න ඕන. මේ පැත්ත තුන්ගුණයකින් නම් අනිත් පැත්තත් තුන්ගුණයකින්ම වෙන්න ඕන. අන්න එකම අනුපාතයෙන් වැඩි වෙනවා නම් අපි කියනවා එකම අනුපාතයෙන් අඩු වෙනවා නම් අපි කියනවා අනුලෝම සමානුපාත. හරි. එතකොට අපි ටියුට් එකට ගිහිල්ලා චූට්ටක් ඔබ ලියාගෙන ඉමු. ගිය අවුරුද්ද මතක් වෙන්නත් එක්ක. ගන්න ටියුට් එකේ ඊළඟ පාඩම. ටියුට් එකේ ඊළඟ පාඩම ගන්න. ප්‍රතිලෝම සමානුපාත. දැන් ඕකේ තියෙනවා. අර චූටි පන්ති වල ඒවා ටික තියෙනවානේ සමාන ඒකක වලින් මනින ඒවා අතර ලියන්න පුළුවන් කියලා තියෙනවා. එකම සංඛ්‍යාවකින් ගුණ කළා හරි බෙදලා හරි තුල්‍ය අනුපාත ගන්න පුළුවන් කියලා තියෙනවා. හරි. මපොසා මගින් බෙදීමෙන් සරලම ආකාරය ලැබෙනවා කියලා තියෙනවා. හරි. එතන පුනරීක්ෂණ ගණන් ටිකක් තියෙනවානේ. හදන්නකෝ ඒ ගණන් 3 4 බලන්න. ඔය grade 8 ඒවා. ඔය grade 8 ඒවා. ඔය කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්.
හරි නේද? ඉවරයි නේද? ඔව් සර්. දැන් ඒ ටික බලන්න. චූටි කතා ටිකක් තියෙන්නේ. හරි 4 අණු 3 සමානයිලු 20 අණු කීයද? 4 5න් නම් පුතේ 3ක් පහෙන්නේ 15යි. 8 අණු 20ක් 40 අණු කීයද? 8 5න් නම් නැත්නම් 45න් බෙදලා නම් 8 උනේ. මෙතන තියෙන 25ත් 5න් බෙදලා 5 වෙනවා. 6 අණු 5 නම් පාඩ කැමති එකක් ලියන්න පුළුවන් මෙතනදී. දෙකෙන් ගුණ කරලා ලියමු 12 අණු 10. ඉස්තනක් අණු 12 සමානයි 9 අණු 36. පුතේ මෙයා 3න් බෙදලා 12 වෙලා තියෙන්නේ. නම් මෙයා 3න් බෙදලා 3 වෙන්න ඕන. ඒක ගොඩක් අයට මතකයි. හැබැයි මේක ගොඩක් අයට මතක නැතුනේ. මේ බලන්න. A අණු B 3 අණු 5යි. B අණු C 4 අණු 5යි. ඔයාගෙන් අහනවා A අණු B අණු C. ඔයාගෙන් අහනවා A අණු B අණු C. උදේ එතකොට කියන්න පුළුවන් මේ A ගේ B ගේ කීයද තියෙන්නේ? 3යි 5යි. B ගේ C ගේ මොකක්ද තියෙන්නේ? 4 අණු 5. එතකොට මේ බලන්න මේ මැදේ කියලා හැදින්නේ කොහොමද දන්නවද? දැන් මෙහෙම ලියා ගන්න පුළුවන් නෙවෙයි. 3 අණු 5. A අණු B ට තිබ්බේ 3 අණු 5. B අණු C ට තිබ්බේ 4 අණු 5. 5 4න් නම් 5 වරක් 4 20යි. උදේ අනුපාත ගුණ වෙනකොට තමන්ගේ නේද? තුල්‍ය අනුපාත වෙන එකම එක්කෙනාගෙන් දෙන්නම ගුණ වෙන්න ඕන. 5 4න් නම් 3ත් 4න්. 4 5න් නම් 20යි. ඇයි මෙයා 4 5න් නම් 5ත් 5න්.
තුල්‍යානුපාතනේ. 5 5 නම් 25යි. සමහරු කියනවා ඉසඩ ආකාරයට ගුණ කරා කියලා. එහෙම හිතන්න දෙයක් නෙමෙයි. 5 4 නම් 20යි. 5 4 නම් 3ත් 4යි. ඇයි උන් දෙන්නම එකකින් ගුණ වෙන්න ඕන. 4 5 නම් මේ 5 5 මොකද මුන් දෙන්නම ගුණ වෙන්න ඕනේ කියලා අක්කමකින්. දාගන්නේ ටික ඉසඩ ආකාරයටත් පුළුවන් මේ ක්‍රමයට ඉතින් ඇතිනේ ප්‍රමාණවත්. දැන් අපි යමු නෝට් එකට අනුලෝම සමානුපාත. තියාගන්න අනුලෝම සමානුපාත. තියාගන්න මෙන්න මෙහෙම. යම් රාශි දෙකක් සර්ටියුට් එකේද ඔටියුට් එකේ අනුලෝම සමානුපාත කියලා තියෙන තැන. යම් රාශි දෙකක් එකම අනුපාතයකින් වැඩි වේ නම් හෝ එකම අනුපාතයකින් වැඩි වේ නම් හෝ එකම අනුපාතයකින් අඩු වෙයි නම් එකම අනුපාතයකින් වැඩි වෙයි නම් හෝ එකම අනුපාතයකින් අඩු වෙයි නම් එම රාශි අතර අනුලෝම සම්බන්ධතාවයක් ඇතැයි එම රාශි අතර
අනුලෝම සමානුපාතයක් ඇතැයි කියනු ලැබේ. එම රාශිය අතර අනුලෝම සමානුපාතයක් ඇතැයි කියනු ලැබේ. හරි. ඕකෙම පුතේ ප්‍රතිලෝම සමානුපාත කියලා තියෙනවා. අපි දැන් අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියලා ලිව්වා. ලියමු ප්‍රතිලෝම සමානුපාතයකට. ප්‍රතිලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියලා. තියාගන්න මෙන්න මෙහෙම. ප්‍රතිලෝම සමානුපාතවලට රාශි දෙකක් අතරින් එක් රාශියක් රාශි දෙකක් අතරින් එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට යම් අනුපාතයකට වැඩි වන විට අනෙක් රාශිය එම අනුපාතයටම වැඩි වන විට අනෙක් රාශිය එම අනුපාතයටම අඩුවීම හෝ අනෙක් රාශිය එම අනුපාතයටම අඩුවීම හෝ හරි අඩුවීම හෝ එක් රාශියක් යම් අනුපාතයකට අඩුවන විට එක් රාශියක් යම් අනුපාතයකට අඩුවන විට අඩුවීම හෝ එක් රාශියක් යම් අනුපාතයකට අඩුවන විට එක් රාශියක් යම් අනුපාතයකට අඩුවන විට අනෙක් රාශිය
එම අනුපාතයටම වැඩිවීම ප්‍රතිලෝම සර් අනික් රාශිය අනික් රාශියේ එම අනුපාතයටම වැඩිවීම ප්‍රතිලෝම සමානුපාත ලෙස ප්‍රතිලෝම සමානුපාත ලෙස හඳුන්වයි ප්‍රතිලෝම සමානුපාත ලෙස හඳුන්වයි හරි පුතේ ඒ කියන්නේ එකක් වැඩි වෙනවා දැන් උදාහරණයක් කිව්වනේ කලින් එකක් වැඩි වෙනකොට අනික අඩු වෙනවා ඒ කියන්නේ දැන් මම ගමනක් යනකොට හරි මම ගමන් කරන කාලය වැඩි වෙනකොට මම ගමන් කරන දුර වැඩි වෙනවා නම් මේක ප්‍රතිලෝම වෙන්නේ නැහනේ අරකට දෙවිදි වැඩි වෙනවා වැඩි වෙනකොට අඩු වෙන්න ඕන මොකක් මම ගමන් කරන දුර වැඩි වෙනකොට වාහනේ තියෙන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා මම වියදම් කරන ප්‍රමාණය වැඩි වෙනකොට මම ගා තියෙන මුදල් ප්‍රමාණය අඩු එකක් වැඩි වෙද්දී අනික අඩු වෙනවා ප්‍රතිලෝමයි අපි බලමු හැබැයි එකම අනුපාතයෙන් වෙන්නත් ඕනේ එකම අනුපාතයෙන් වෙන්නත් ඕනේ අපි බලමු අපිට හොයාගන්න පුළුවන්ද කියලා ඇත්තටම මේ ප්‍රතිලෝම සමානුපාත කියන්නේ මොනවද කියලා මෙන්න මේ කතා අතරින් ප්‍රතිලෝම සමානුපාත හොයන්න බලන්න අච්චුපතේ 115 පිටුවේ අච්චුපතේ 115 පිටුවේ පාඩ පෙන්නලා තියෙනවා අනුලෝමයි ප්‍රතිලෝමයි අනුපාත නොවන ඒවායි සෙට් එකක් ඔයා try කරන්න බලන්න ඒ වගේ හරි හැටි තෝරන්න මුකුත්ම නැත්තම් A දාන්නලු අනුලෝම නම් B දාන්නලු ප්‍රතිලෝම නම් C දාන්නලු ගැළපෙන අකුර දාන්න හොඳට කියවලා 11 එක අභ්‍යාසයේ පළවෙනි ගානේ
හරි නේද? අපි මේම බලමු මොනවද ගැලපෙන අකුරු කියලා. පළවෙනි එක කඳුරක සින්න බටහින් ගණනා ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය. බටහින් ගානයි ආහාර ප්‍රමාණයනේ පළවෙනි එක යන්නේ. බටහින් ගාන වැඩි වෙද්දී ආහාර ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒකට උත්තරේ D අනුලෝම සමානුපාත. වෘත්තයේ කරය හා වර්ගඵලය C නෙවෙයිද? C වෙන්නේ කොහමද? පළවෙනි එකට C සර් බටහින් ගාන වැඩි වෙච්චි ආහාර ප්‍රමාණය අඩු වෙනවා. ඒ කනවා කියලා හිතුවොත් නේ ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය මොකද වෙන්න ඕන? ගබඩා කරන්න ඕන ප්‍රමාණය ගැන හිතුවොත් මිනිස්සු වැඩි වෙන්න ගෙදර ගේන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. සර් කර ඇති කියලා කිව්වම මේ සර් ඔවුන් සඳහා කියලා තිබ්බම ඔව් ඔවුන්ට ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය තමයි. එතකොට අඩු වෙන්නේ නැහැ. ඒතකොට කන්නනේ. කනවද නැද්ද කියලා මේක කියලා නෑනේ. බටහින් ගණන වැඩි වෙන්න ගබඩා කරන ආහාර ප්‍රමාණය වැඩි වෙනවා. බටහින් ගාන අඩු වෙන්න ආහාර ප්‍රමාණය අඩු වෙනවා. කනවා කියලා දුන්නා නම් එහෙම කියන්න තිබ්බා. මේක කනවා කියලා කතාවක් මේකේ කතා කරලා නෑ. සාමාන්‍යයෙන් අපිට ගණන් දෙන්නේ එහෙම. හැබැයි මේකේ කනවා කියලා නෑ. ගබඩා කිරීමක් ගැන කතා කරන්නේ. දෙකට උත්තරේ මොකද්ද කියන්නේ? වෘත්තයේ කාර්යයි වර්ගඵලයයි. ඒ අනුපාතයක් නෙමෙයි පුතේ. අනුපාතයක් නොවේ. වුණා කියලා වර්ගඵලයේ දෙගුණ වෙන්නේ නෑ. ඒක වෙනස් වෙන්නේ වෙනත් ගුණයකින්. 3 ගමන් කරන දුරයි ගතවන කාලයයි. ගමන් කරන දුර වැඩි වෙනකොට කාලයත් අනුලෝම සමානුපාත. C sorry B දුරයි ගතවන කාලයයි. ගතවන කාලය වැඩි වෙන්න දුර වැඩි වෙනවා. ඍජු කෝණාංශයක දිගයි පළලයි. හතරට උත්තරේ මොකද්ද? A C C. ඇයි? පුතේ දිග දැන් වර්ගඵලයේ වෙනස් වෙන්නේ නැත්තම් දිග වැඩි වෙනකොට පළල මොකද්ද කරන්න ඕන? අඩු වෙනවා. පළල වැඩි වෙනකොට දිග අඩු වෙනවා. අයි වර්ගඵලයේ නියත අඩු වෙනවා. වර්ගඵලයේ නියතව තියාගන්න දිග වැඩි කර ඇයි දිග ගුණ කිරීම පළලෙන්නේ වර්ගඵලයේ එන්නේ. දිග ගුණ කිරීම පළලෙන් වර්ගඵලයේ එන්නේ හින්දා එකක් වැඩි වෙනකොට අනිවාර්යෙන් අනික අඩු කර ගන්න ඕන. හොඳයි. ඊළඟට සීනි මිලදී ගැනීමට යන්නේ සීනි ප්‍රමාණය හා වියදම් වන මුදල. B අනුලෝමයි. B ඒක වැඩි වෙද්දි මේකත් වැඩි වෙනවා. හරි. හොඳයි. දැන් පුතේ මේකෙන් එන ගණන් ගැන කතා කරමු. මේකෙන් එන ගණන් ගැන කතා කරමු අපි. මේ පාඩමෙන් අපිට එන්නේ කොයි වගේ ගණන්ද? අපි උත්තර ලියන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. ඔයා දන්නවද? අපිට මේ පාඩමේ එන තරමක් ගණන් එන්නේ මිනිස් දින සම්බන්ධයෙන්. ප්‍රතිලෝම සමානුපාත කියලා නම තිබ්බට ගණන් එන්නේ මිනිස් දින කියන එක සම්බන්ධයෙන්.
පුතේ මිනිස් දින කියලා කියන්නේ මිනිස් දින එකක් කියලා කියන්නේ එක මිනිස්සෙක් එක දවසකදී කරන වැඩ ප්‍රමාණය. දැන් වැඩමණින් ඒකකයක් තිබ්බේ නෑනේ මොකක් හරි විද්‍යාවක් කියන එක මිනිස්සෙක් එක දවසකදී කරන ප්‍රමාණය මිනිස් දින එකයි. එතකොට එක මිනිස්සෙක් දින 15කදී නම් මිනිස් දින 15යි. එක මිනිස්සෙක්ට මිනිස් දින 100ක් දවස් 100ක් කරනවා නම් මිනිස් දින 100යි. මිනිස් දින කියන්නේ දින ගාන නෙමෙයි. මිනිස් දින කියන්නේ දින ගාන නෙමෙයි. එක මිනිහෙක්ට ඒ වැඩේ කරන්න යන දින ගාන. මිනිස් දින සහ දින කියන්නේ පොඩක් වෙනස් දෙයක්. හරි. එකයි වගේ කරනකොට ඒ දෙක වෙනස්. මිනිස්සු දින. මේ මිනිස් දින ප්‍රමාණය හොයාගන්න පුළුවන් ඕනම වැඩක මිනිස්සු ගාන ගුණ කිරීම දින ගානේ. ඕනම වැඩක තියෙන මිනිස් දින ගාන හොයාගන්න පුළුවන් මිනිස්සු ගාන ගුණ කරාම දින ගානේ. මේක මම කිව්වාට මතක තියාගන්න පුළුවන් මිදි සමානයි මේ ගුණ කිරීමදී. කොහොමද? මිදි සමානයි මේ ගුණ කිරීමදී මිනිස් දින ප්‍රමාණය හැම වෙලේම සමාන වෙනවා මිනිස්සු ප්‍රමාණය ගුණ කිරීම දින ප්‍රමාණයට. මිනිස්සු ප්‍රමාණය ගුණ කිරීම දින ප්‍රමාණයට හැම වෙලේම මිනිස් දින කියන එක සමාන වෙනවා. එතකොට මිනිස් දිනක් කියන්නේ මොකද්ද? කාර්ය ප්‍රමාණයක් වනින ඒකකයක්. මිනිස් දිනයක් කියන්නේ මොකක්ද එතකොට? එක් මිනිහෙක් එක් දිනකදී කරන වැඩ ප්‍රමාණය. මේ සම්බන්ධයෙන් අපිට ගැටලු වෙනවා හදන්න. අපි යන් ආපහු ටියුට් එකට ටියුට් එකේ නෝට් එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් උත් බලන්න. එතන යට තියෙන ටික අර මම කියමු කතා ටික තමයි තියෙන්නේ. කාර්ය ප්‍රමාණය වෙනීමේ ඒකකයක් ලෙස මිනිස් දින භාවිතා වේ කියලා තියෙනවානේ. එතන යටින් මෙහෙම ලියන්න. රූල් දෙකක් තියලා තියෙන එතන යටින් මෙහෙම ලියන්න. කොටුවට උඩින් මිනිස් දින කියලා තියෙන තැන යට එක් මිනිසෙකු විසින් එක් මිනිසෙකු විසින් එක් දිනකදී නිම කරන එක් මිනිසෙකු විසින් එක් දිනකදී නිම කරන कार्य प्रमाणय මිනිස් දිනක් ලෙස හඳුන්වයි. හරි. හොඳයි. යට ගණන් ටිකක් තියෙනවා. මම ඒ ගණන් ටික හදනවා පොඩ්ඩක් ඔයාලට පාඩම ගැන අදහසක් ගන්න. පේපර් ක්ලාස් යන ළමයින්ට නම් අපි මේ ගණන් කලින් හදලා පෙන්නලක් තියෙනවා. හරි. හැමෝටම ආපහු පොඩි අදහසක් එන්න මම මේ උදාහරණ ගණන් ටික හදනවා. මොකක්ද මේ හැම කතාවකම වදනම? නිදි සමානයි මීගුණ කිරීම දී. මතක තියාගන්න. මේ හැම ගානකම මිනිස්සු ඉන්නේ නැති වෙයි. හරි. සත්තු ඉදි හරක් ඉදි කුකුල්ලු ඉදි කිකිලියෝ ඉදි
යන්ත්‍ර තියෙයි. දින වෙනුවට පැය තියෙයි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි. ඔන්න මම මේ ටියුට් එකේ තියෙන උදාහරණ ගණන් ටික හදනවා. මිනිස්සු දෙදෙනෙකුට වැඩක් නිම කිරීමට දින 5ක් යනවා. මම කිව්වා හැම ගානටම මම දාන්නේ මිදි සමානයි මිදි. එකපාරක් මදි වුණොත් දෙපාරක් දානවා. මිනිස්සු දෙන්නෙක්ට දින 5ක් යනවා. වැඩේ ප්‍රමාණය මිනිස් දින 10යි. දෙවනි ගාන. මිනිස්සු 4 දෙනෙක්ට දින 3ක් යනවා. මිනිස්සු 4 දෙනෙක්ට දින 3ක් යනවා. මිදි සමානයි මේ ගුණ කිරීම දේ මිනිස් දින ගාන හැම වෙලේම මිනිස්සු ගානයි දින ගානයි ගුණ කරාම එනවා. මිනිස්සු 5 දෙනෙකුට යම් වැඩක් අවසන් කිරීමට දින 4ක් යනවා වැඩේ හොයාගෙන ඉන්නවා. මිනිස්සු 5 දෙනෙක්ට යම් වැඩක් කරන්න දින 4ක් යනවා. මිනිස් දින 20යි. හරි. මිනිස්සු 5 දෙනෙක්ට දින 4ක් යනවා. එතකොට ප්‍රශ්නේ වැරදි නේද? ඇයි? එම වැඩෙන් හරියටක් නිම කිරීමට. එම වැඩෙන් හරියටක් නිම කිරීමට. හරි සර්. බලනවා. මිදි සමානයි මේ ගුණ කිරීම දී. දැන් එම වැඩෙන් හරියටක් කිව්වොත් මොකද පුතේ වෙන්නේ? වැඩේ 20යි නම් හරියට කොච්චරයිද? 10යි. කියනවා හරියටක් නිම කරන්න මිනිස්සු දින 2. දින කීයක් යනවා? දින 2. දෙපැත්තම 5න් බෙදුවාම දින ගානේ. පැහැදිලිද? මිනිස්සු 8 දෙනෙක් දින 4කදී කළ වැඩ ප්‍රමාණය මෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක්. මම ආයෙ හොයනවා. මිදි සමානයි මේ ගුණ කිරීමදී මිනිස්සු 8 දෙනෙක් දින 4ක් අනේ කරපු වැඩ ප්‍රමාණය වගේ දෙගුණයක්. හරිද? එතකොට මම ආයෙ දානවා මිති. මේ වගේ දෙගුණයක් නම් මිනිස් දින 64ක් කරන්න කොච්චර කාලෙකදී කරන්නද? දින දෙකකදී කරන්න. මිනිස්සු කීයක් ඕනද? ඔයාගෙන් අහන්නේ මිනිස්සු ප්‍රමාණය. ඔයාගෙන් අහන්නේ මිනිස්සු ප්‍රමාණය. දෙපැත්තම අපි දෙකෙන් බෙදනවා. මිනිස්සු ගාන 32යි කියලා එනවා. උදේ හැම ගානෙම වාට තේරෙන්නේ නැති. එක්ක කෙලින්ම මිදි දාන්න එනවා. එතකොට ඔයා දන්නේ නැත්තේ මේක. දෙපාරක් දාන්නේ අවස්ථාවල මුලින් ඔයා මේක දන්නේ නැහැ. මුලින් ඔයා මේක දන්නේ නැහැ. ඒක හොයාගත්තට පස්සේ ඒක උදව් කරගෙන මේ දෙකෙන් එකක් හොයන්න එනවා. මුලින් ඔයා දන්නේ මිදි ගාන එක්ක ඊට පස්සේ මී දන්නේ එහෙම නැත්නම් දී දන්නේ. මුලින් මිදි දන්නේ ඊට පස්සේ අවස්ථාවල එක්ක මී නෑ එක්ක දී නෑ. දාගන්න ඒ ටික.
හරි මම පස්වෙනි එකත් හදන්නම්. මම පහත් හදන්නම් ඊට පස්සේ ඔයාලට ගානක් තනියම හදන්න දෙන්නම්. හරි මම පහත් හදන්නම් ඊට පස්සේ ඔයාලට ගානක් තනියම හදන්න දෙන්නම්. මේකේ අභ්‍යාස ගණන් ගොඩක් තියෙනවා මම මේ ගොඩක් ඒ ඔක්කොම වගේ හදනවා ගොඩක් ඔක්කොම වගේ හදනවා පාඩම්. හරි පාඩම් දැන් උත්සාහයක් ගන්න පුළුවන් එතනින් එහාට වරදින එක වෙනම කතාවක් උත්සාහයක් ගන්න පුළුවන්. අපි ඊට පස්සේ කතා කරමු ඒවා පන්තියම හදන්න ඕන. පාත් එක හරි මිනිස්සු 5 දෙනෙක් දින 4කදී මොකද්ද කරන්නේ? වැඩකින් 3න් එකක් ඉවර කරනවා. 3න් එක කියන්නේ 20යි. ඉතිරිය පුතේ දැන් 3න් එකක් ඉවරයි නම් ඉතුරු වෙන්නේ 3න් 2යිනේ. ඒ කියන්නේ ඉතිරිය කියන්නේ 3න් 2 කියන්නේ 40යි. ඉතිරිය ආපහු මම මිදි දානවා. ඉතිරිය කරන්න මිනිස්සු 8 දෙනෙක්ට දින කීයද කියලා අහනවා. දෙපැත්තම 8න් බෙදනවා දින 5යි. ඇයිද වැඩේ 3න් එකක් තමයි මේ 3න් එකක් ඔය නම් ඉතිරිය 3න් 2යි. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක්. ඒක කරන්න මිනිස්සු 8යි නම් දින කීයද කියලා අහුවේ. මිනිස්සු 8යි නම් දින කීයද කියලා අහුවේ. අපි අච්චු පොතේ 5 වෙනි ගානට යනවා. පහට මිනිත් 2 නේද? 2 sorry. දෙවනි ගානට යනවා. අපි හද හිටිය ගණන් වල දෙවනි ගානට යනවා. පිටු අංක 116 දෙවනි ගාන 8 දිනකට දින 9ක් යන කේස් එක. माइक ऑफ करा गिन पुते बोलो සර් දෙවෙනි ගානේ දෙවනි ගාන
හරි සර්. ඇති බලමු බලමු. මිනිස්සු 8 දෙනෙකුට දින 9ක් යන මේ ගානි චූටි ටැවලිල්ලක් තියෙනවා. එකම එක තමයි දෙපාරම අහලා තියෙන්නේ. හරිනම් ඔගේ දෙවනි කොටස මුලින්ම අහලා පළවෙනි එක ඊළඟට අහන්න තිබ්බ ගාන. මිනිස්සු 8 දෙනෙක්ට දින 9ක් යනවා. පළවෙනි එකටත් උත්තරේ ඕකමයි දෙවෙනි එකටත් ඕකමයි. පුතේ මිනිස් දින 72ක් කියන්නේ එක මිනිස්සෙක්ට නම් දින 72ක් කියන එක. ඒ කියන්නේ එක මිනිස්සෙක් නම් දින 72යි. මිනිස් දින 72ක් කියන්නේ එක මිනිහෙක් නම් දවස් 72ක් කියන්නේ. මේ කාර්ය ප්‍රමාණය හොයන්න කියලා තියෙනවා. ඒකත් එහෙමමයි හොයන්නේ. මිනිස්සු 12 දෙනෙක් එම කාර්යයට දෙවොත් දින කීයක් යනවද කියලා අහනවා. මිදි සමානයි මේ ගුණ කිරීමදී එම කාර්යයට කියන්නේ 72යි. මිනිස්සු 12 දෙනෙක් දින කීයක්ද? අයයි. මිනිස් දින ගාන කියන්නේ එක් මිනිහෙකුට දවස් කීයක් යනවද කියන එක තමයි. මිනිස් දින ගාන කියන්නේ එක් මිනිස්සෙකුට දවස් කීයක් යනවද කියන එකම තමයි. දාගන්න එක. පස්වෙනි ප්‍රශ්නේ ගැන අවුලක් කියනවා. පස්වෙනි ප්‍රශ්නේ කියලා තියෙන වැඩකින් තුනෙන් එකක් කියලා තමයි. ඔව්. තුනෙන් එකක් නිම කරයි. ඉතිරිය නිම කරන්න තමයි අහලා තියෙන්නේ. ඉතිරිය. ඒකට තුනෙන් එකක් ඉවර කරනවා කියන්නේ ඉතුරු වෙනවා තුනෙන් දෙකක්. පුතේ ලබන සතියේ ප්ලෑන් එක